සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද සබත් දවසේ දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපි හැමෝම අවධානය යොමු කරන්නට ආසාවෙන් යාච්ඡා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ජීවමාන දෙවිතුනි, ඔබගේ ශුද්ධ නාමයට මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් අපගේ ජීවිතවල සිද්ධ කළ බැනව. දැන් පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේගේ ශ්‍රී ලේන් අප සෝදා පවිත්‍ර කොට දෙවියන් වහන්සේගේ හඬ අසන පිණිස උනන්දුවක්, ආශාවක් සහ කැමැත්තක් අපේ සිත්වල ඇති කළ මැනව. වාක්‍යාරණේ අප තුල වේවා. ඔබ වහන්සේ අප සමග සිටමින් සත්‍යතාවේ ආත්මයන්න් කරන කොටගෙන අපට මුළු සත්‍ය වටහා දුන මැනව. අපි යාච්ඡා කරනවා ඒට බාධා පොදවන මේ ලෝකයේ දෙවියාගේ බලය යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ ඇසීමට බාධා කිරීමටවත් තේරුම් ගැනීමට බාධා කිරීමටවත් එහි ලියා තිබෙන දේ පිළිපදීමට බාධා කිරීමටත් බැරි වෙන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් සතුරාගේ මුළු ශක්තිය මා බැඳ තබනවා. කීකරවීමටත් ඇසීමට පමණක් නොව ඒ පිළිපැදීමටත් අපගේ සිත් තුළ ක්‍රියා කරන ශුද්ධාත්මයනි සියලු සත්‍ය අපට වටහා දෙන්න. අපට මුළු සත්‍ය කරා අපව ගෙනියන්න. ආශ්චර්යමත් දේ දකින පිණිස යේසුනි අපේ ආත්මික ඇස් අරින්න කියා යාඥා කොට වහන්සේට බාර වෙනවා. යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. ප්‍රේමණීය යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මම ආරාධනා කරනවා. ස්වාමී වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත දේව පණිවිඩය අසන්නට සූදානම් වෙන්න කියා. මගේ මාතෘකාව රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 21 සිට 30 වෙනි පදයේ අතරතුර ඇති දේව පණිවිඩයටයි අද සම්බන්ධ කර තිබෙන්නේ. මගේ මාතෘකාව එළිදරව් වී ඇති මිනිසුන් දමිතු බවට පත් කිරීමේ මඟ. මා පළමු කොට දේව වාක්‍ය කියවන්නම්. එහෙත් දැන් මිනිසුන් දමිතු බවට පමුණවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියාමාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් ඒ කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. ඒ වනාහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිතු බවට පමුණවනු ලැබීමේ මාර්ගය වේ. ඒ කිසි වෙනසක් නැතුව අදහන්නා වූ සෑම දෙනාටම ලබාගත හැකිය. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අත්කර දුන් ගැලවීම කරන කොටගෙන සියල්ලෝම නොමිලේ දමිතු බවට පත් කරනු ලැබ සිටිති. ඇදහිල්ලෙන් පව්කමාව ලබනු සඳහා ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කළේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. පෙර කාලවලද උන්වහන්සේගේ ඉවසීමෙන් මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේදී උන්වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන්වහන්සේ ධර්මිෂ්ඨ බවත් ක්‍රිස්තුස් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිතු බවට පමුණවන බවත් පෙන්වන සේක. එසේ නම් අපට පුරසාරන් දෙදීමට ඉඩක් ඇද්ද? කොහෙත්ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුවද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්තිය අනුවද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුවය. මන්ද මිනිසෙකු දමිතු බවට පමුණවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු. ප්‍රිය සහෝදරයා සහෝදරිය, එළිදරව් වී තිබෙන මිනිසුන් දමිතු බවට පත් කිරීමේ මඟ කිතුරුවන් වුණත් ඊටා මනා ලෙස තේරුම් ගෙන සිටිය යුතුයි කියන එක අපි සක්සුදස්සේ දැනගත යුතු දෙයක්. මාටින් ලූතර් පූජකතුමාට ඔහු රෝමේ සංචාරය කරමින්
පූජනීය ස්ථානයේ කාලය ගත කරමින් යාඥාවල නියැලෙමින් සිටින අවස්ථාවක එතුමා දැනගත්තා වූ වැදගත්ම සත්‍යතාවයක් වුණේ මිනිසුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් මිනිසෙකුට මිනිසුන්ගේ යහපත් ක්‍රියාවලින් මිනිසෙකුට දැහැමි වෙන්නට බැරි බවයි. එතුමාට ඇසුණු හඬ උනේ මිනිසයන් ධර්මිෂ්ඨ කරන මාර්ගය ඇදහිීමෙන් ලබාගත යුතු දෙයක් කියන එකයි. එතෙන් පටන් පුණ්‍ය ක්‍රියාවලින් දැහැමි වීමේ අවශ්‍යතාවයක් නැති බව දැනගත් එතුමා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන් ලැබූ දැහැමි බව මුදුන් පමුණවාගෙන එය ඉදිරියට දේශනා කරමින් ලොව පුරා සංචාරය කරපු බලවත් දේවදාසෙක් වුණා. ප්‍රතිසංස්කරණයක් ලොවට ඇති කරා කිතුණු සභාව තුළ. ප්‍රිය සහෝදරයා සහෝදරිය, එතුමා පූජකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේදී මේ බව වටහා ගත්ත කියන එක වඩා වැදගත්. සමහර කිතුණුවන්ට මේ තේරුම් ගන්නට කල් යනවා. ඔවුන් සම්ප්‍රදායික කිතුණු ජීවිතයක් ගත කරනවා, දේවස්ථානයකට යනවා, තමන්ගේ ආත්මයල්ලීම ඉල්ලනවා, ප්‍රශ්න විසඳ ගන්නවා, තමන්ගේ පුජ්‍යලික ජීවිතයේ තමුන්ගේම ආගමික ජීවන රටාවකට මිනිස්සු පුරුදු වෙලා තිබෙනවා. ඔවුන් බොහෝ විට වෙහෙසෙනවා දහමි ජීවිතයක් ගත කරන්නට ධර්මිෂ්ඨව වෙර වීරිය අර අන්‍ය ආගමික අයගේ සංකල්ප අත් නොහැර තාමත් ඔවුන් පිළිපදමින් සිටිනවා. මතක තබා ගන්න බයිබලයේ සඳහන් වෙනවා, එලිදරව් කර තිබෙනවා මිනිසුන් ධර්මිෂ්ඨ බවට දමිතු බවට පත් කිරීමේ මඟ කුමක්ද කියලා. මිනිසුන්ට ධර්මිෂ්ඨ වීමට ඇති හැකියාවක් නැතිව තිබියදී දෙවියන් වහන්සේගේ දයානුකම්පාව නිසාම මිනිසයන්ට දමිතු බව ලබා ගැනීමට මාර්ගය දැන් සපයලා තියෙනවා. මේ ගැන මේ පරිච්ඡේදයේ තුල පවසන්නේ කුමක්ද කියලා අපි බැලුවොත් පළමු කාරණාව ලෙස 3:21 කියනවා දිවසා වැලිවල සහ ව්‍යවස්ථාව ඒ පිළිබඳව සාක්ෂි දරනවා කියා. 21 වෙනි පදේ එහෙත් දැන් මිනිසුන් දමිතු බවට පමුණවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියාමාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවසා වැලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රඳා නැත. දේවචනේ කියන විදිහට දිවසා වැලිය සහ ව්‍යවස්ථාව ඊට සාක්ෂි දරනවා. මිනිසුන්ගේ ක්‍රියාවල් මත දමිතු බව ලබා ගන්නට බැරි බව බයිබලයේ දිවසා වැලිය තුලත් දිවසිවරුන්ගේ දිවසීමේ වචන තුලත් ප්‍රසිද්ධියේම සඳහන් කර තිබෙනවා. එය යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීම කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් ධර්මිෂ්ඨකමට පමුණවාලීමේ මාර්ගයේ බව සුද පාවුල්තුමා 22 වෙනි පදයේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙනවා. ඒ ව්‍යවස්ථාව පිට රඳා නැහැ. ඒ වනාහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිතු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැතුව අදහන්නා වූ හැම දිනාටම ලබා ගන්න පුළුවන්. මතක තබා ගන්න ඕන මිනිසෙක් දමිතු බවට පත් කිරීමේ ක්‍රමය නම් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීම තුලින්. උන්වහන්සේ කෙරෙහි අදහන මිනිසයාට ඔහුගේ ඇදහිීම කරන කොටගෙන දෙවියන් වහන්සේ විසින් දමිතුකමට පමුණවාලීමේ ක්‍රියාමාර්ගයක් උන්වහන්සේ දැන් එළිදරව් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසායි මේ අවස්ථාව මිනිසයාට ලැබෙන්නේ. මිනිසයාගේ ඇදහිීමේ උතුම්කමටත් වඩා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසායි ඇදහිීමෙන් දමිතු බවට පත්වීමේ අවස්ථාව ලබා දී තිබෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් වහන්සේ අත්කර දුන් ගැලවීම කරන කොටගෙන සියල්ලෝම නොමිලේ දමිතු බවට පත් කරනු ලැබ සිටිනවා කියලා 3:24 කියනවා. මතක තබා ගන්න එහි එක්තරා වැදගත් වචනයක් තිබෙනවා. සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ
ගැලවීමේ මාර්ගෙන් ඉවත්ව සිටිනවා. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් වහන්සේ අත්කර දුන් ගැලවීම කරන කොටගෙන සියල්ලෝම නොමිලේ දමිතු බවට පත් කරනු ලැබ සිටිති. සියල්ලෝම පව්කට තිබෙනවා. සියල්ලෝම දමිතු බවට පත් කරනු ලැබ තිබෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒ ඇදහිීම කරන කොටගෙන යේසුස් වහන්සේ තමාගේ ස්වාමින් වහන්සේ ලෙස ඇදහිීම කරන කොටගෙන ඕනෑම කෙනෙකුට දැහැමිවීමට දැන් අවස්ථාව තිබෙනවා. මතක තියාගන්න සියලු දෙනාම පාපයට යටත්ව ඇති බැවින් මිදීමත් එක හා සමාන පදනමක් මත තිබෙනවා. ඒ එක හා සමාන පදනම යටතේ මිදීම තිබෙන බැවින් දෙගොල්ලන්ම පාපිෂ්ඨ නිසා දෙගොල්ලන්ම ඇදහිීමෙන් ධර්මිෂ්ඨකමට පමුණුවන මාර්ගය මනුෂ්‍යයා විසින් ඇදහිය යුතුයි. උප්පත්තියෙන් යුදෙව්වෙක් වේවා, උප්පත්තියෙන් කිතුණුවෙක් වේවා, දෙවියන් වහන්සේගේ නාමය දරන මිනිස්සෙක් වේවා, දෙවියන් වහන්සේ ගැන නොදන්නා මිනිස්සෙක් වේවා, මේ දෙගොල්ලන්ම ඇදහිීමෙන් දමිතු බවට පත්වීම පමණයි දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්නේ. මන්ද මිනිසයන් දිගින් දිගටම ඔවුන්ගේ පහත් තත්වයට වැටෙනවා මිස මිනිසයන් එන්න දැහැමි වෙන ස්වභාවයක් බයිබලයේ සඳහන් කරන්නේ. සියල්ලෝම පාපයට යටත්ව තිබෙනවා කියලා කියන එකේ අදහස වෙන්නේ ඔවුන් දිගින් දිගටම පහත් තත්වයට වැටෙමින් සිටි. දෙවියන් වහන්සේගේ ආසාව, දෙවියන් වහන්සේගේ මහිමය හා උන්වහන්සේගේ තේජස්ශ්‍රීයට ක්‍රිස්තුස් වහන්සේ මගින් මිනිස්යාව කැඳවලා මිනිසයාට දෙවියන් වහන්සේගේ මහිමයත් උන්වහන්සේගේ තේජස්ශ්‍රීයත් භුක්ති විඳින්නට අවස්ථාව ක්‍රිස්තුස් වහන්සේගෙන් උදා කර දෙන්නට පමණක් නොවේ, ක්‍රිස්තුස් වහන්සේට හා සමාන වෙන්නට මිනිසයාට දෙවියන් වහන්සේ අවස්ථාව දී තිබෙනවා. ප්‍රිය සහෝදර සහෝදරියනි, ඔබ අනිත් ආගමික ශාස්ත්‍රඥයන් වහන්සේලා ගැන යම් යම් විදියකට ඔබ ඉගෙනගෙන ඇති. උන්වහන්සේලා වගේම වෙන්න කාටවත් බෑ. උන්වහන්සේලා දේශනා කරන විදියට උන්වහන්සේලා වගේ වෙන්න ඒ ජනතාවට ආරාධනා කරලා නැහැ. එහෙම ආරාධනා කිරීමේ මාර්ග නොවේ ඒවා. නමුත් කිතුණු දහම තාම වෙනස්. ඔබ අප හැමතෙම පෞකාර ජීවිතයෙන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන සමාව ලබා මිදීම ලබා ගැලවීමට ඇතුල් වී අවසානයේදී ක්‍රිස්තුස් වහන්සේට හා සමාන ජීවිත රටාවක්, ජීවිතයක්, මහිමාන්විත තත්වයක් දෙවියන් වහන්සේ උරුම කරන දෙන බවට පොරොන්දු වී තිබෙනවා. අපි සියල්ලන්ටම ක්‍රිස්තුස් වරු වෙන්නට පුළුවන්කම යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ උදා කර දී තිබෙනවා. ඒ වචනේ කියන පෞකාර මිනිස්යාව දමිතුකමට පත් කරනු ලැබ සිටිනවා කියලා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීම. දිගටම ධර්මිෂ්ඨ බව ප්‍රකාශයට පත් කරනු ලැබ සිටීමක් මේන් අදහස් කරනවා. යේසුස් වහන්සේ අදහන මිනිසයා උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිීම කරන කොටගෙන ඔව් දිගටම දෙවියන් වහන්සේ ඔව් දෙස බලන්නේ දමිතුකමට පත් කරනු ලැබ සිටින මිනිසෙක් ලෙසයි. නිර්දෝෂී අය ලෙසට ප්‍රකාශයට පත් කිරීම ඒන් උන්වහන්සේ කරනු ලබනවා. ද්විතීය කතා 25:1 සාමාන්‍යයෙන් අපිට පේනවා නඩු හබ සම්බන්ධව යුක්තිය සහ සාධාරණත්වයේ වෙනුවෙන් උසාවියේදී තිබිය යුතු නීතිමය තත්ත්වය ගැන විස්තරයක් තියෙනවා. එහි සඳහන් කරන්නේ වැරදිකරු සහ නිවැරදිකරු අතර ප්‍රශ්න විමසලා නිවැරදිකරු නිදහස් කරන්න, නිදොස් කරන්න කියලා. වැරදිකරුට තරවටු කරන්න දඬුවම් දෙන්න කියලා කියනවා. ප්‍රිය සහෝදරයා සහෝදරය, රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට මෙහි යමක් සඳහන් කරනවා ඊට වඩා වෙනස් දෙයක්. සමාජ නීතියට වඩා දේව නීතියේදී දෙවියන් වහන්සේ පෞකාර මිනිසයාට පාපේ සම්බන්ධව යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිීම කරන කොටගෙන නියම කරන්නේ කොයි විදිහද කියලා සඳහන් කරනවා. 5 වෙනි පදේ
මම 4 වෙනි පාදයේ සිටම කියන්නම්. යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂිත දීමනාවක් හැටියට නොව ඔහුට ගෙවි යුත්තක් හැටියට සලකනු ලැබේ. එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිතු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා ඔහුගේ ඇදහිල්ල නිසා දමිතු ලෙස පිළිගනු ලැබේ. ඒ හැටියට කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිතු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිද් රජු මෙසේ කියයි. තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත් පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තෝය. ඒ පරණ පරිවර්තන කියන්නේ තමාගේ පාපයට කමාව ලැබූ මිනිසයා භාග්‍යවන්තයෙක් එම නැත්නම් වාසනාවන්තයෙක් කියා. අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ මිනිසයා භාග්‍යවන්තයෙක් කියලා පරණ පරිවර්තනයේ කියනවා. මෙහි කියනවා තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත් පාපවලින් නිදහස් ලැබූ අය භාග්‍යවන්තයෝය. සමිඳුන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරනු ලබන තැනැත්තා භාග්‍යවන්තයෝය. යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි තබන විශ්වාසය මත දෙවියන් වහන්සේ විසින් මිනිසයාගේ පාපය ගණන් නොගෙන හරිනු ලැබීමක් කරනවා. නිර්දෝෂී අය ලෙසට ප්‍රකාශයට පත් කරනවා. මතක තබා ගන්න නිර්දෝෂී භාවය පැමිණෙන්නේ අදහන්නන්ට පමණයි. හෙබ්රු පොතේ 9:28 ඒ ගැන වැඩි විස්තරයක් සඳහන් කරනවා. හෙබ්රු පොතේ 9:28 කියනවා බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුස් වහන්සේ දිවි පිදුස්සේක. හෙබ්රු පොතේ 10:10 ඒ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සදහටම එකවරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධත්වය ලැබ සිටිමුව. එක්වරක් ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීම කරන කොටගෙන සදහටම පාරිශුද්ධත්වය ලැබ තිබෙනවා කියලා හෙබ්රු පොතේ සඳහන් කරනවා. යලි ඒ පූජාව දීම අවශ්‍ය නැහැ. වසරෙන් වසර මේ පූජාව දීම අවශ්‍ය නැහැ. මේ පූජාව තුලින් ඒ පූජාව වන ක්‍රිස්තුස් වහන්සේ ඇදහිම තුලින් ඔහු නිර්දෝෂී භාවයට දමිතු භාවයට පාරිශුද්ධත්වයට ලැබ සිටිනවා කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ ලිඛිතව සඳහන් කරනවා. මෙයයි බයිබලයේ සඳහන් කරන්නේ. මිනිස්සෙක්ව දමිතු කරන මාර්ගය බයිබලයේ සඳහන් කරන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිම බව දැන් ඔබ මනාව තේරුම් ගත්තා. දෙවෙනි කාරණාවට අපි ඇතුල් වෙලා අවබෝධයක් ලබා ගත්තොත් දෙවෙනි කාරණාව වෙන්නේ නිර්දෝෂී කරන පදනම කුමක්ද කියලා. මිනිස්සෙක්ව නිර්දෝෂී භාවයට පත් කරන පදනම මොකක්ද? පෞකාරියෙකු නිර්දෝෂී අයෙකු ලෙස නම් කරන්නේ යේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ අත්කර දුන් ගැලවීම මගින් කියලා කියනවා. මතක තියාගන්න නිකම් මිනිස්සෙක් නිර්දෝෂී කියලා උන්වහන්සේ කියනවා නොවේ. එහි පදනම දෙවියන් වහන්සේ මිනිසයාට යේසුස් වහන්සේ මගින් අත්කර දුන්නා ගැලවීමක්. යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පාපය දැක පෞකාරයා විඳින දුක තේරුම් අරගෙන පෞකාර මිනිසයා මුදන පිණිස උන්වහන්සේ විසින්ම උපදවා ගත්ත ආගමික චින්තනයක් ඇතුව උන්වහන්සේ කුරුසපත් වෙලා මිනිසයා නිදහස් කරා නොවේ. ජීවමාන දෙවියන් වහන්සේ විසින්ම පුත්‍රයාව එවනු ලැබ පුත්‍රයා කර්ණ කොටගෙන දෙවියන් වහන්සේ සපයා දුන්න ගැලවීමක් අද මිනිසයාට දෙවියන් වහන්සේ උදා කර දී තිබෙනවා. නිර්දෝෂී වෙන මග නිර්දෝෂී වෙන පදනම කරගන්නට දෙවියන් වහන්සේගේ නියමයයි පවුනසන පූජාවක් වීමට ක්‍රිස්තුස් වහන්සේව නියම කළේ. ඒක ආමු සිද්ධියක් නොවේ. ඒ පසු කාලීනව ජේසුස් වහන්සේගේ සිතට ආපු සංකල්පයක් නොවේ. ඒ යුදෙව්වන්ගෙන් ආපු ගලායමක් නොවේ. ඒ දෙවියන් වහන්සේගෙන් පැමුණුණු නියමයක්. 3:25 වෙනි පදයේ රෝම පොතේ මෙසේ සඳහන් කරනවා. ඇදහිල්ලෙන් පව්කමාව ලබනු සඳහා ක්‍රිස්තුස් වහන්සේ ස්ව කීය මරණයෙන් පවුනසන පූජාවක් වීමට
දෙවියන් වහන්සේ නියම කළසේක. යේසුස් වහන්සේ තමන්ගේ ශරීරයෙන් පවුනසන පූජාවක් වීමට නියම කළේ ක්‍රිස්තුස් වහන්සේ නොවෙයි දෙවියන් වහන්සේ. ඒ කළේ ඇයි? ඇදහිල්ලෙන් පව්කමාව ලබන්න මනුස්සයට අවස්ථාවක් දෙන්න. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ දරුවනි, ඔබ මා දැහැමිව නිදහස් මනුස්සෙක් වෙන්නට පවුනසන පූජාවක් වීමට ක්‍රිස්තුස් වහන්සේව එවනු ලැබුවේ දෙවියන් වහන්සේ. අපි හරි පුදුම ලෙස දෙවිදුන්ට ස්තුතිවන්ත විය යුතුයි. බොහෝ මිනිස්සුયો කඳු නගිනවා දැහැමි වෙන්නට. බොහෝ මිනිස්සුયો මහා මුහුද ඇතුලේ තිබෙනා වූ වටිනා තැන් වලට, පූජනීය ස්ථාන වලට, එහෙම නැත්නම් මුහුද මැද තිබෙන තැන් වලට මුහුදේ අමාරු ලෙස ගමන් කරලා ඔරු වලින්, බෝට්ටු වලින්, පාරු වලින් ගිහිල්ලා තමන්ගේ වන්දනාව කරනවා. ඒ තුලින් දැහැමි වෙන්නට, ඈත එපිට තැන් වලට ගමන් කරන්නට, දුෂ්කර තැන් වලට ගමන් කරන්නට යනවා දැහැමිකම ලබා ගන්නට. විදේශ රටවල් වල තිබෙන අති සුද්ධ ස්ථාන සොයාගෙන යන්න මිනිස්සයා වෙහෙසෙනවා දැහැමි බව ලබා ගන්න. ඒ ස්ථානවල, ඒ කඳුවල, ඒ ජල ආශ්‍රිත ප්‍රදේශවල ධර්මිෂ්ඨ වෙන්නට අවස්ථාවක් මිනිස්යන් සපයාගෙන තිබෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ස්වර්ගයේ සිටින ජීවමාන දෙවියන් වහන්සේ මනුස්ස සංහතියට දැහැමි බව ලබන පිණිස පදනම කරගන්නට ක්‍රිස්තුස් වහන්සේ පව් නසන පූජාවක් වීමට නියම කර තිබෙනවා කියන එකයි ලිඛිත ලේඛනයේ තිබෙන්නේ. ඒ ඉතාම වැදගත් දෙයක්. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඒ ගැන මෙසේ සඳහන් කරනවා ලෙවි පොතේ 14 සහ 30. බයිබලේ පරණ ගිවිසුමේ ලෙවි පොතේ 16 වෙනි පරිච්ඡේදයට අපි පෙරලා ගමු මේ ගැන කුමක්ද කියන්නේ කියලා දැන අඳුර ගන්නට. ලෙවි පොතේ 14 මා පළමුව කියන්නම්. ඉන්පසු ගොන් වස්සාගේ ලේ ඇඟිල්ලෙන් ගෙන කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද 7 වරක් ඉසිය යුතුය. මෙසේ කළ පසු ඔහු සෙනග උදෙසා ඇති පාප පූජාවේ සතා එළුවා මරා තිරේ පිටුපස උගේ ලේ ගෙනවිත් ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි කරුණාසනයේ උඩටත් ඉස්සරහටත් ලේ ඉසිය යුතුය. ලෙවි 16:30 වෙනි පදේ. එදින පූජකවරයා ස්වාමීන් වහන්සේ ඉදිරියේදී නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරන පිණිස පව්කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතුය. මතක තබා ගන්න, පව්කමාව ලබන පිණිස පිළිවෙතක් පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනයාට తాවකාලික අවස්ථාවක් වසරෙන් වසරට ලබා දී තිබුණා. ඒ එළුවෙකුගේ පූජාව හරහා බැටළුවෙකුගේ පූජාව සමග ඒ සතුන්ගේ ලේ රැගෙන කරුණාවේ සිංහාසනේ තැවරීමෙන් ඊශ්‍රායෙල් ජනයාට සහ විදේශීය ජනයා අතරින් දෙවියන් වහන්සේ අදහපු අයට පරණ ගිවිසුම් කාලෙදී පව්කමාවේ දිනයක්, පව්කමාවේ අවස්ථාවක් తాවකාලිකව උදා කර දුන්නා. සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එවනු ලැබුවේ ඒ తాවකාලික ආදේශනය නොවේ, සැබෑ පූජාව වෙන පිණිස බව බයිබලේ රෝම පොතේ කර්තෘවරයා 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන 25 වෙනි පදේ. ඒ පරණ ගිවිසුම් කාලෙදී යුදෙව්වන් ඒ දවසේදී निराහාරව සිටිය යුතුයි. ඔවුන්ට එක්තරා විදිහේ ඔවුන්ගේ ජීවිතයේ දෙවිදුන් එක්ක මහා පුදුම බැඳීමක් ඇති කරන දෙයක්. මා ඔබට කියනවා කිතුණුවාගේ निराහාරය පදනම වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ මරණයයි. මේ ගැන අපි ඉදිරි කාලෙදී ඔබට යම් දෙයක් වටහා දෙන්නට උත්සාහ ගන්න මා කටයුතු කරන බව පොරොන්දු වෙනවා. මතක තබා ගත යුතු දෙයක්, මෙහිදී ඒ පරණ ගිවිසුමේදී ඒ සතා පූජා කරේ වසරින් වසර. නමුත් මනුෂ්‍ය සංහතියට තමාගේ පව් දෙසා නැවත පූජා උපකිරීමක අවශ්‍යතාවයක්
වෙනුවට එක් වතාවකදී ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන මනුස්සයාට මුළු ජීවිත කාලෙම වරදට කමාව ලබන්නට අවස්ථාව උදා කර දී තිබෙනවා. හෙබ්රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය මේ ගැන කුමක්ද කියන්නේ කියලා අපි බලමු. ඒ සඳහන් කරනවා දිව්‍ය තේජසින් කරුණාසනයේ වසාගෙන සිටින අවස්ථාවක් ගැන. කරුණාසනය මතට මේ ලේ ඉසීමෙන් පව්කමාවක් ලැබෙන බවයි සඳහන් වෙන්නේ. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ මහා කරුණාව නිසායි යේසුස් වහන්සේ කර්ණ කොටගෙන සමාවක් ලබා ගන්නට දැන් ඔබට මට අවස්ථාව ලැබී තිබෙන්නේ. එදා පරණ ගිවිසුමේ ඒ කරුණාවේ ආසනය එම නැත්නම් කරුණාසනය ඉදිරියේ තමයි ඒ අතිශුද්ධ ස්ථානය තිබෙන්නේ. ඒ කරුණාසනයේ මතයි අතිශුද්ධ ස්ථානයේ මහිමේ වැඩ සිටින්නේ. දෙවියන් වහන්සේගේ කරුණාසනයෙන් පැමිණෙනා වූ ඒ කරුණාව සහ අනුකම්පාව කර්ණ කොටගෙනයි මනුෂ්‍ය සංහතියට එදා සමාව తాවකාලිකව ලැබුණේ. නමුත් දැන් දෙවියන් වහන්සේගේ කරුණාවේ අනුග්‍රහය කර්ණ කොටගෙන මනුෂ්‍ය සංහතියට යේසුස් වහන්සේ කර්ණ කොටගෙන සමාව ලබන්නට අවස්ථාව තිබෙනවා. දේව උදහස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් සිදුවෙන බවයි අපි අද අවබෝධ කරගත යුත්තේ. පෞකාර මනුස්සයාට දෙවියන් වහන්සේගේ කරුණාව කොහොමද ලැබුණේ? අපිට පේනවා ලූක් පොතේ 18 එක්තරා ඓතිහාසික කතන්දරයක් යේසුස් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේගේ උපමා කතාවකින් මේක මනා ලෙස වටහා දී තිබෙනවා. ලූක් 18 මේ බව මෙසේ සඳහන් කරන පරිසවරයෙක් සහ පෞකාර අයකමියෙක් පිළිබඳ උපමාව. මේදී තමා සිල්වත් ඇයි කියමින් ව්‍යවස්ථාවේ කාරණා නිසි ලෙස ඉටු කරගත්තා වූ පුජ්‍යලයා වන පරිසවරයා යාඥා කරමින් දේවමාලිගාවට නැගී ගියා. එක්කෙනෙක් පරිසවරයෙක් අනිත් තැනත්තා අයකමියෙක්. පරිසවරයා නැගී සිට පසෙකට වෙයි තනියම යාඥා කරමින් දෙවියන් වහන්සේ මා අන් මිනිසුන් මෙන් වස්තු ලෝභී වංචනික කාම මිත්‍යාචාරී තැනැත්තෙකු නොවන බැවින් ඔබට ස්තුති පුදමි. මම මේ අයකමියා වන්නේක්ද නොවමි. සතියකට දෙවරක් උපවාස කරමි. මා උපයන සියල්ලෙන් 10න් කොටස දෙමි කීය. ඒත් අයකමියා ඈතින් සිට ස්වර්ගයේ දෙස ඇස් යොසවා බලන්නටවත් නොසිතා තමාගේ ලයට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පෞකාර වූ මාහට කරුණා කළ මැනවයි කීය. පෞකාර මිනිසයාට කරුණාවක් ඉල්ලමින් ඔහු යාඥා කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, මිනිසයාගේ ඉල්ලීමට ලැබුණු පිළිතුර තමයි දෙවියන් වහන්සේගේ කරුණාව නිසා මනුෂ්‍ය සංහතියට පව් කමාව උන්වහන්සේ උදා කර තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. දේව උදහස සම්පූර්ණයෙන් ඉවතට හැරවිය හැකි පවුනසන පූජාව වන්නේ එළුවෙකුගේ හෝ බැටළුවෙකුගේ ලේ නොවේ. මනුස්ස දැහැමේ ක්‍රියාවක් නොවේ. දේව උදහස සම්පූර්ණයෙන්ම ඉවතට හැරිය හැකි පවුනසන පූජාව වන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේමයි. ඒ ගැන හෙබ්රු පොතේ කතුවරයා මෙසේ සඳහන් කරනවා. දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. එබැවින් ජනතාවගේ පව්කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයේ දයාන්විත විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස හැම අතින්ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබුණා. උන්වහන්සේ පවුනසන පූජාවත් පූජකයා ලෙස පූජාව ඔප්පු කරන්නා වීමටත් උන්වහන්සේට නියමව තිබුණු නිසා උන්වහන්සේගේ මේ සේවයේ දෙවියන් වහන්සේගේ සේවයේ දයාන්විත පූජකයෙක් ලෙස හැම අතකින්ම සිය සහෝදරයන්ට සමාන වෙන්නට උවමනාව තිබුණ නිසා උන්වහන්සේ මිනිස් කයක් ඇතුව අප අතරට ආවා කියලා කියනවා. හැම අතින්ම ඔබ මා වගේ හැම අතකින්ම ඔබ හා සමාන වුණා. ඒ පවුනසන පූජාවක් කරන පිණිස. හෙබ්රු 10:14 කුමක්ද මේ ගැන කියන්නේ? ඒ සඳහන් කරනවා මෙන්න මෙහෙම.
මන්ද උන්වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එකම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනාසේක. එක් පූජාවකින් තාවකාලික නොවෙයි සදාතනික පරිපූර්ණතාවයකට ගෙනාව කියලා කියනවා. අපි කොයිතරම් සුද්ධිවන්ත විය යුතුද? අපි කොයිතරම් දෙවිදුන්ට මහිමය ප්‍රශංසාව පිදිය යුතුද? සදාතනිකවම ඔබමා සම්පූර්ණත්වයට ගෙනල්ලා තිබෙනවා. ඒ යේසුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන පරණ ගිවිසුම් කාලේදී එළුවාගේ ලේ මත විශ්වාසය තබන්නක් මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ මත විශ්වාසය අපි තැබිය යුතුයි. ඒ එපමණක් නොවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ජීවිත පූජාවම අපි ඇදහිල්ලෙන් විශ්වාස කළ යුතුයි. යොහන් පොතේ 6:57 කියනවා උන්වහන්සේ දෙවියන් වහන්සේ කර්ණකොටගෙන ජීවත් වෙන්නක් මෙන් උන්වහන්සේ කෙරේ අදහන මිනිස්සුયો උන්වහන්සේගේ ලේ සහ මාංශේ කර්ණකොටගෙන ජීවත් වෙනවා කියලා කියනවා. ඔබගේ මගේ ජීවිතයේ මතුවටත් මරණයෙන් මතු පවතින්නට යනවා නම් යන්නේ සදාතනික ජීවනයේ ඔබට මට උරුම වන්නේ කිතුණුවක් වීම නිසා නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහ උන්වහන්සේගේ ශරීරය නිසායි. ඒ යාග පූජාව මත තබන විශ්වාසයේ මතයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, හෙබ්‍රු 10 පොතේ 10 වෙනි පරිච්ඡේදයේ හෙබ්‍රු 10 වෙනි පරිච්ඡේදයේ 19:20 මෙසේ සඳහන් කරනවා. එබැවින් සහෝදරයනි, උන්වහන්සේගේ යාගික රුධිරයේ හේතු කොටගෙන සුද්ධස්ථානට ඇතුළු වීමට අපට නිදහස තිබේ. උන්වහන්සේ ස්වකීය ශරීරයේ නැමැති තිරයේ මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්න මේ කියා හෙබ්‍රු 10:17 සඳහන් කරනවා. දැන් අපිට දෙවියන් වහන්සේ වෙතට ළඟා වීමට අවස්ථාව ජීවමාන මාර්ගයක් වී තිබෙන්නේ සුද්ධවන්තයන්ගේ යාඥාවල් නොවේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයයි. අපිට උන්වහන්සේගේ යාගික පූජාව කරනකොටගෙන ජීවමාන දෙවියන් වහන්සේ වෙතට ළඟා වීමට දැන් අවස්ථාව තිබෙනවා. උන්වහන්සේ සන්තක දේවල් වලට යේසුස් වහන්සේ සමග උරුමකාරයන් වීමට දැන් අවස්ථාව තිබෙනවා දේව දරුවන් වීම නිසා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, දේ වචනේ කියනවා පෙර කාලවලදී මිනිස්යාගේ පාපය ගණන් නොගෙන සිටියා කියලා. ස්වාමීන් වහන්සේ පෙර කාලවලදී මිනිස්යාගේ පාපය ගණන් නොගෙන සිටියා කියා රෝම 3 වෙනි පරිච්ඡේදයේ යමක් සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළොත් විසි 6 වෙනි පදයේ කියනවා දීර්ඝව මෙසේ පෙර කාලවල උන්වහන්සේ ඉවසීමෙන් මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරියසේක. එහෙත් මේ කාලයේදී උන්වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලනසේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ බවත් ක්‍රිස්තුස් වහන්සේ අදහන කවරෙකුවත් දමිතු බවට පමුණවන බවත් පෙන්වනසේක. දෙවියන් වහන්සේ මිනිසයන්ගේ පව් ඉවසා සිටියේ, ගණන් නොගෙන සිටියේ ඇයි කියන එක ඔබ සිතලා බලුවද? එයින් අදහස් වන්නේ පෙර කාලවලදී මිනිසයාගේ පාපේ ගණන් නොගෙන සිටියා කියලා ක්‍රියා 17:30 සඳහන් කරනවා. නමුත් ඒ එසේ කළේ නිකම් සිටියා නොවේ. උන්වහන්සේ ඉවසාගෙන සිටියා, ගණන් නොගෙන සිටියා. මන්ද මිනිසයාගේ පාපයට දුක් විඳින දවසක් ක්‍රිස්තුස් වහන්සේට සිදු වෙනවා කියන එක උන්වහන්සේ දැන සිටියා. මිනිසාගේ පව් ගණන් නොගෙන සිටියේ නිකන් නොවේ. මතු දිනකදී ක්‍රිස්තුස් වහන්සේ මගින් මිනිසයාගේ පාපේ කුලය ගෙවන්නට නියම කර තිබෙන බැවිනුයි. එකල මිනිසයාගේ වරද ගණන් නොගෙන සිටියේ මතු දිනකදී පැමිණෙන ක්‍රිස්තුස් වහන්සේ ඒ මනුෂ්‍ය සංහතියේ පාපේ වෙනුවෙන් කුරුසපත් වීමට නියමිතව තිබෙන බව උන්වහන්සේ දැන සිටිය නිසායි. නමුත් දැන් උන්වහන්සේ මැරිලා නැවත නැගිට සිටින බැවින් දැන් උන්වහන්සේ පව් ගණන් නොගෙන ඉන්නේ නැහැ. දැන් උන්වහන්සේ මිනිසයාට සමාව දෙනවා පමණක් නොවේ, ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒ පාපයට වන්දිය ගෙව්වට පසුව
දැන් දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් අපේක්ෂා කරන්නේ පසුතැවීමක් මිනිස්යාට ගෙන ඒමටයි. ක්‍රියා 17:30 මෙසේ සඳහන් කරනවා. ක්‍රියා 17:30 මෙසේ සඳහන් කරනවා. ඉදින් මේ නොදැනුවත්කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මිනිසයන්ට සියලු තැන්නේ පසුතැවී සිත් හරවා ගන්නට අණ කරනසේක. ප්‍රිය සහෝදර සහෝදරිය, කිතුණු සභාවකින් සිදුවෙන්නට ඕන මිනිසයන්ට යේසුස් වහන්සේව අඳුන්ලා දීම කියන එක අමතක කරන්න හොඳ නැහැ. උදේ රෑ දෙකේ කුඩා ලොකු කුඩා බාල මහලු සියලු දෙනාට වෙළඳපොලේද මගතොටදීද පුජ්‍යලිකවද හමුවන හැම කෙනෙකුට වයස තරාතිරමකින් තොරව අපි කතා කළ යුත්තේ සුභාස්න මිස වෙන කිසිවක් නොවේ. මන්ද මිනිස්යාගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ පසුතැවීමේ සිත් හරවා ගැනීමක් මේ කාලේ. මන්ද මිනිස්යන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා සදාතන සමාවක්, සදාතන ජීවනයක් ලබා ගන්නට. සදාතන පරිපූර්ණතාවයක් අත්පත් කරගන්නට ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන්. මේක තරම් වැදගත් සුභාස්නක් තිබේද? එනිසා මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ ඒ බොහෝ ඉවසීම මිනිස්යන්ගේ හැරීම අපේක්ෂාවෙන් ඇති කරගත්ත ඉවසීමක් පමණයි. ඒ දෙවියන් වහන්සේගේ සාධාරණත්වයේ බව අමතක කරන්න එපා. පාපයට දඬුවමක්, පව්කරුවාට නැවත සමග කිරීමක් යන දෙකම ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ ලං කරා. පාපයට දඬුවම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නට උන්වහන්සේ ඉඩ ඇරියා. ඒත් එක්කම උන්වහන්සේගේ මරණය සමගම පව්කරුවාට නැවත දෙවියන් වහන්සේ සමග සමග කිරීමක් යන දෙකම කරුණු දෙකම ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඉඩ ඇරියා ලබා ගන්නට. උන්වහන්සේ ඉවසා සිටිය ගොඩක් කල්. උන්වහන්සේ දරා සිටිය මිනිස්යාගේ අපරාධ අයුතුකම් බලා සිටියා. උන්වහන්සේ ඒ සියල්ල සිදු වෙනවා දැක දැක සිටියා උන්වහන්සේ කාලයක් තිස්සේ. නමුත් උන්වහන්සේට තිබුණු මේ විසඳුම මේකට හොයන්න විසඳුමක් උන්වහන්සේ ළඟ තිබුණා. මොකක්ද ඒ විසඳුම? මිනිස්යාගේ පාපයට දඬුවමක් උන්වහන්සේ දිය යුතුයි. උන්වහන්සේ සාධාරණ දෙවියෝ නම් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා මිනිස්යාගේ පාපයට අනිවාර්යෙන් දඬුවමක් දිය යුතුමයි. නමුත් දඬුවම දීම පමණක් උන්වහන්සේගේ ආසාව නොවේ. මිනිස්යාට නැවත වතාවක් සමග කිරීමක් සහ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් දෙන්නටත් උන්වහන්සේට ආසාව තිබුණා. මේ දෙකම කරන්න වැටලුවෙක්ගේ හෝ එළුවෙක්ගේ ලේ වලින් හෝ මිනිස්සෙගේ පුණ්‍ය ක්‍රියාවකින් බැරි නිසා මේ දෙකම කරන්නට කෙනෙක් උන්වහන්සේ සෙව්වා. උන්වහන්සේ සන්තගේ එකම පුත්‍රයා තුලින් පමණයි ඒ කරුණු දෙකම එකම මොහොතේ සිදු කරන්නට පුළුවන්කම ලැබුණේ. පාපේ කුලිය මරණය උන්වහන්සේ ගත්තා විතරක් නෙවෙයි, උන්වහන්සේගේ උත්ථානයේ කරන කොටගෙන නැවත මිනිසයාට පෞකාරයාට සමාවත් සමග සමගි වීමක් උන්වහන්සේ උදා කර දී තිබෙනවා. සුභාස්න මොනතරම් අලංකාරද? අපි අද අදාළ කරගන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ මිනිසයාට දමිති වන පත් කිරීමේ දමුට කිරීමේ මාර්ගය දැන් උන්වහන්සේ එළිදරව් කළ තියෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිීමෙන් බව ඔබ මා දැන් හොඳින්ම තේරුම් ගන්න තිබෙනවා. අපේ අදාළ කිරීමේ පළවෙනි කාරණාව නිර්දෝෂීභාවය ලැබීම දෙවියන් වහන්සේගේ කරුණාවේ වරප්‍රසාදයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. මිනිසෙකුට නිර්දෝෂීභාවය ලබා ගැනීමේ අවස්ථාව ලැබුණේ දෙවියන් වහන්සේගේ කරුණාවේ වරප්‍රසාදයේ කරන කොටගෙන බැවින් කිසිවෙකු විසින් අත්පත් කරගත් දෙයක් නොවේ. දැහැමිකම නිර්දෝෂීභාවය ඒක උපයාගත යුතු දෙයක් නෙවෙයි, ඇදහිීමෙන් ලබාගත යුතු දෙයක්. ඒ නිසා මිනිස්යන්ට පුරසාරන් දෙදීමට අවස්ථාවක් තවත් නැහැ. ආගමික නීති රීති පිළිපැදීම මත නොව එය ලැබුණේ ඇදහිීම මගින් බව රෝම 3:28 සිට 27 කියනවා. 27 සිට 28 කියනවා. අපේ අදාළ කිරීමේ දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේ පව්කරුවන්ගේත් විජාතින්ගේත් මම එතන අදහස් කරන්නේ යුදෙව්වන්ගේත් විජාතින්ගේත් යන සියල්ලන්ගේම දෙවියන් වහන්සේ එක ජාතියකට එක වර්ගයකට එක භාෂාවකට අයිති කෙනෙක් නොවේ. උන්වහන්සේ පමණක්ම දෙවියන් වහන්සේ.
උන්වහන්සේ සියල්ලන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේ වෙතට එන ඕනෑම කෙනෙක් ඇදහීම මගින් උන්වහන්සේ වෙතට එන ඕනෑම කෙනෙක් දේව සමගතාවයට පමුණවන්නට උන්වහන්සේ සූදානමින් ඉන්නවා. රෝම 3:29 සිට 30 ඒ ගැන කියනවා. ප්‍රිය සහෝදරය සහෝදරිය, උන්වහන්සේ වෙතට එන ඕනෑම කෙනෙක් තමන් සමග සමගි වෙනවා දැකීමට උන්වහන්සේ ආසාවෙන් ඉන්නවා. දෙවියන් වහන්සේ යුදෙවරුන්ගේ දෙවියන් වහන්සේ පමණක්ද? විජාතින්ගේ දෙවියන් වහන්සේ නොවනසේක්ද? එසේය. විජාතින්ගේ දෙවියන් වහන්සේ මන්ද වැඩ සිටින්නේ එකම දෙවියන් වහන්සේය. උන්වහන්සේ චර්ම ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත් එසේම අචර්ම ඡේදිතයන් ඔවුන්ගේ ඇදහිම නිසාත් දමිතු බවට පමුණුනුසේක්. එසේනම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමුද නැත? ප්‍රිය සහෝදරයා සහෝදරිය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිම යුදෙව්වටත් යුදෙව් නොවන මනුස්සයාටත් අවශ්‍යමයි. ඇදහීමෙන් දමිතු වීම මිස වෙන කිසිවක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවේ පෞකමාවේ සැපයීමයි. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවේ සිංහාසනයෙන් ගලා ආ අනුග්‍රහයයි පෞකාර මනුස්සයාට. එනිසා යේසුස් වහන්සේ මිනිසාගේ දඬුවමත් ලබා ගත්තා. යේසුස් වහන්සේ මිනිසාට සමගි කිරීමත් ලබා දුන්නා. එනිසා අප ස්වාමී වූ යේසුස් වහන්සේ ගැනත් ජීවමාන දෙවියන් වහන්සේගේ මහා දයාවන්ත සැපයීමත් අපි නිතරම ස්තුතිවන්ත වාගේ කළ යුතුයි. එය සිහි කළ යුතුයි. අපි ආත්මා කරමු. ස්වාමිනේ, කිසි මිනිසෙකුට පාරට්ටු කරගන්න බෑ. ඔබ බොහෝ කාල මිනිස්යන්ගේ වරද ගණනට නොතබන පිණිස පව් ගැන ඉවසීමෙන් බලා සිටියා. පුරාණ කාලේ මිනිස්යන්ගේ පව් ගණන නොතබා සිටියා කියනවට වඩා ඔබ වහන්සේ ඒට අවස්ථාවක් එනකන් ඒ මිනිස්යාගේ පාපයට දඬුවම ගන්නට කෙනෙක් එනතුරු බලා සිටියා. ඒ වෙන කිසිවෙක් නෙවෙයි ඔබගේ මේ ඒකජාතක පුත්‍රයා. යේසුස් වහන්සේ තුලින් ඔබ මිනිසයාට ගැලවෙන මඟ ලබා දුන්න පමණක් නෙවෙයි, පව් නැසන අවස්ථාව, පව් නැසන පූජාවක් වීමට ඔබ පුත්‍රයාණන්ව තෝරාගෙන එවනු ලැබුවේ ඔබ මිනිසයන්ට දක්වන මහා කරුණාව නිසායි, අනුකම්පාව නිසායි. මන්ද ඔබගේ ස්වරූපයට ඔබගේ සමානත්වයට මවනු ලැබූ මිනිසයාට අපායට යනවට ඔබ කැමති නැති නිසා, කිසිවෙක් විනාශ වෙනවට ඔබ අකමැති නිසා සියලු මනුෂ්‍යයන් ගැන ඉවසීමෙන් සිටියේ. මනුෂ්‍යයාගේ පාපයට දඬුවම දීමේ ධර්මිෂ්ඨකම ඔබ සතුව තිබෙන බැවින් පාපයට දඬුවම දෙන ගමන්ම පව්කරුවාට සමගි වීම දෙන්න ඔබ අවස්ථාව දුන්නා. ඒ දෙකම කරනු ලැබූ අතිශ්‍රේෂ්ඨතම පූජාව වන යේසුස් වහන්සේ අපි දැඩිසේ විශ්වාස කරනවා. යේසුනි, ඔබ අපේ පර්වතයයි, අපගේ මිදීමයි, ඔබ අපේ සමග කිරීමේ පූජාවයි. ඔබගේ සිරුර සහ ඔබගේ ලෙය අපේ පෞකමාවත් අපේ මිදීමත්. ඒ වගේම දෙවියන් වහන්සේ ඉදිරියේදී නිදොස්භාවය ගෙන දුන්නා වූ යාග පූජාවත් ඔබයි යේසුනි. ඔබ ගැන අපි ප්‍රීති වෙනවා යේසුනි. අපේ දැහැමිකමේ වස්ත්‍රය ස්වාමිනී උපයාගත් දෙයක් නෙවෙයි. ඇදහිීමෙන් දෙවියන් වහන්සේ දුන්නා වූ ත්‍යාගයක් බව අපි පිළිගන්නවා. පාරට්ටුවට කිසිවක් නෑ ස්වාමීනි. ඒ ජාතිකත්වයකට හෝ ආගමික කල්ලියකට ලැබෙන දෙයක් නොව අදහන ඕනෑම කෙනෙකුට ඔබ වහන්සේ දෙන අනගි භවනීය ස්වර්ගික ත්‍යාගයක් බව අපි පිළිගන්නවා. ස්වාමිනී, ඔබ වහන්සේ දුන් ගැලවීම තුළ ප්‍රීතිවීම හැර ඔබ වහන්සේ සපයන ස්වාමීන් වහන්සේ කෑම බීම ඇඳුම් පැළඳුම් මත විවේක සුවේ ලබන්නට අපට ඉඩ නොදුන මැනව ස්වාමිනේ. ඒ වෙනුවට දැහැමිකමත් ධර්මිෂ්ඨකමත් රාජ්‍යත් මෙනෙහි කරන්නට පුත්‍රයාණන් තුලින් දුන්නා වූ මහිමාන්විත දැහැමිකම සහ දේව රාජ්‍ය පිළිබඳ හිතන්නට අපට කරුණාව දුන මැනව. ජේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ග නාමයෙන්. ආමෙන්. හැමදේට වඩා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
තුලින් උදා කර දුන්නු පව්කමාවේ මාර්ගය සිහි කරන්න, ස්තුති කරන්න, දෙවිඳුන්ගේ කරුණාව ගැන අගය කරන්න, තවත් අයට සාක්ෂි දරන්න. ඕන් හැමෝම මිදීම ලබන එක දෙවිඳුන්ගේ ආසාව, ඒ ඔබේ ආසාව කරගන්න. ඔබට ජේසු පීතයි.